සුබ දවසක් මා දයාබර දරු දැරියනේ අයිබෝන් ඔබ සැමට. ඉතින් අද අපි නිෂ්පාදනයේ පිරිවැය කියන ඒකය හරහා වෙළඳපොළ තත්ත්ව මාකට් සිටුේෂන්ස් මේ කොටස පිළිබඳව සාකච්ඡා කරනවා. මේකෙදි ඔබ දන්නවා වෙළඳපොළ තත්ත්ව කියද්දී අපි දැන් වෙළඳපොළ ආර්ථිකයක ක්‍රියාකාරීත්වය පිළිබඳ කතා කරලා තියෙනවා. ඒතර වෙළඳපොළ ආර්ථිකයක වෙළඳපොළවල් ගණනාවක් තියෙනවා. ඒවා විවිධ නම් වලින් අපි හඳුන්වනවා. සමහර තැන්වල අපි වෙළඳපොළවල් භාණ්ඩ වෙළඳපොළ, සාධක වෙළඳපොළ එහෙමත් හඳුන්වනවා. ප්‍රාග්ධන වෙළඳපොළ, මුදල් වෙළඳපොළ එහෙමත් හඳුන්වනවා. දැන් අපි කතා කරන්නේ වෙළඳපොළ ආර්ථිකයක වෙළඳපොළ ව්‍යුහ. එහෙම නැත්නම් වෙළඳපොළක සැකැස්ම පිළිබඳව අපි මේ කතා කිරීමක් කරන්නේ. ඒ සැකැස්ම වෙළඳපොළෙන් වෙළඳපොළට වෙනස්. ඒ නිසා මූලික සාධක කීපයක් පදනම් කරගෙන තමයි අපි මේ වෙළඳපොළ ව්‍යුහ එහෙම නැත්නම් වෙළඳපොළ සැකැස්ම ආකාර කීපයකට බෙදලා තියෙන්නේ. ඒ වෙළඳපොළේ ඉන්න ගැනුම්කරු සංඛ්‍යාව, විකුණුම්කරු සංඛ්‍යාව, වෙළඳපොළට පහසුවෙන් ඇතුල් වෙන්න පුළුවන්ද බැරිද කියන එක, වෙළඳපොළේ තියෙන තරඟකාරීත්වය, ඒ වෙළඳපොළවල නිෂ්පදවන භාණ්ඩවල ස්වභාවය මේවා පදනම් කරගෙන. ඉතින් බලමු මේ පදනම් යටතේ වෙළඳපොළ කොහොමද වර්ග කිරීම කරන්නේ. ඒ වර්ගීකරණය තුල ගොඩාක් අපි දිගට පුළුල්ව සාකච්ඡා කිරීම කරනවා පූර්ණ තරඟකාරී වෙළඳපොළ කියන එක පිළිබඳව. අනෙක් වෙළඳපොළයන් ගැනත් අපි කතා කරනවා සංසන්දනය කරමින් වැඩිපුරම පූර්ණ තරඟකාරී වෙළඳපොළක් පිළිබඳව අපි සාකච්ඡාව මෙහෙයවීමක් කරන්නේ. ඒ නිසා අපි කෙලින්ම ඊළඟට තියෙන ප්‍රශ්නයට එනවා. පළවෙනි ප්‍රශ්නයට ඒ ප්‍රශ්නෙන් අහන්නේ පළවෙනි ප්‍රශ්නේ වෙළඳපොළ විශ්ලේෂණයේදී හමුවන ආයතනය හා කර්මාන්තය යන සංකල්ප අතර වෙනස නිදසුනක් මගින් පෙන්වා දෙන්න. ඉස්සෙල්ලම අපෙන් අහන්නේ කර්මාන්තයයි ආයතනයයි අතර මොන වගේ වෙනසක්ද තියෙන්නේ කියන එක. ආයතනය අනිත් එක කර්මාන්තය. ආයතනය කියන එක සමහර විට අපි ෆර්ම් එකක්, එහෙම නැත්නම් ආයතනය කියන එක සමහර විට ව්‍යාපාරය, නිෂ්පාදකයා, ව්‍යාපාරය, නිෂ්පාදකයා, ආයතනය මේ ඔක්කොම එකයි. කර්මාන්තය, වෙළඳපොළ මේ වචන ඔක්කොම එකිනෙකට සමාන අර්ථ දක්වන දේවල්. එතකොට සරලව කිව්වොත් ආයතන ගොඩක එකතුව තමයි කර්මාන්තය. කර්මාන්තය කියන එක විශාලයි. මේ කර්මාන්තයේ සමන්විත වෙන්නේ ආයතන ගොඩක එකතුවක්. ආයතන කිහිපයක එකතුවක්. ඒතර කර්මාන්තය කියන එක ආයතන ගොඩක් එකට එකතු වෙලා තමයි හැදෙන්නේ. එහෙනම් දැන් මම උදාහරණයකින් පටන් ගත්තොත් ඔබ දන්නවා මේ තියෙන්නේ රූපවාහිනී කර්මාන්තය. මේ කර්මාන්තය හැදෙනවා ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, දෙරණ, හීරු වගේ ස්වර්ණවාහිනී මේ වගේ channel ගොඩකින්. ඒ නිසා කර්මාන්තය කියන්නේ මේ ආයතන සියල්ල එකතුව. ඊළඟට අපි ගත්තොත් සමහර විට ඇඟලුම් කර්මාන්තය ගත්තොත් ඒ ඇඟලුම් කර්මාන්තය තුල මාස් හෝල්ඩින්, බ්‍රැන්ඩික්ස්, ඇපරල් වගේ තව ගණනාවක් තියෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවකදීම කර්මාන්තය කියන එක ආයතන රාශියක් එකට එකතු වෙලා සකස් වෙන එකක්. අපි ආයතනය කොහොමද නිර්වචනය කරන්නේ? ආයතනය කියන්නේ නිෂ්පාදන කටයුතු සඳහා සම්පත් ඵලදායී ලෙස ඒක රාශී කරන තැන. භාණ්ඩ සේවා නිපදවල වෙළඳපොළට සපයන්න නම් සම්පත් එකතු කරන්න ඕනේ. එහෙනම් මේ සම්පත් එකතු කරලා නිෂ්පාදන කටයුතු කරන එක්කෙනෙක් තමයි එක ආයතනයක් කියලා කියන්නේ. එයා කරන්නේ ඇත්තටම සම්පත් මිශ්‍ර කරලා ඒ නිෂ්පාදනය සිදු කරන එක. එවැනි නිෂ්පාදන ආයතන ගණනාවක් එකට එකතු වුණාම තමයි කර්මාන්තය කියන එක තියෙන්නේ. සමහර විට
දැන් අපි හිතමු රූපවාහිනී කර්මාන්තයේ ඒ යටතේ ජාතික රූපවාහිනියටත් කම්පිය කෙනෙක්. එනවුස කෙනෙක් ඕනේ. මේකටත් එනවුස කෙනෙක් ඕනේ. ඒ වගේ එකම වෘත්තීන් වල ඉන්න අය මේ වෙන වෙනම ඉන්නවා. ඊට අමතරව කැමරා ශිල්පීන් වෙන වෙනම ඉන්නවා. එහෙනම් ඒ වගේ සාධක එකතු කරලා සංවිධානය කරන ආයතන ගොඩක් තමයි කර්මාන්තය කියන්නේ. කර්මාන්තය කියන්නේ මේ එක සමාන භාණ්ඩ. මේ ඔක්කොගෙම නිපදවන්නේ මොනවා හරි වැඩසටහන්. සමාජ ටෙලිඩ්‍රාමා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ආකාරයේ අධ්‍යාපන වැඩසටහන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මිනිස්සුන්ව දිරිගන්වන වැඩසටහන් වෙන්න පුළුවන් ඕන එක. ඒ හින්දා එක සමාන බොහෝ දුරට එක සමාන භාණ්ඩ සේවා නිෂ්පාදනය කරන ආයතන කොටක එකතුවකට අපි කියනවා කර්මාන්තයක්. ඉතින් ඔය පද දෙක අපි විස්තර කරලා තියෙනවා මේ මූලික පළවෙනි ප්‍රශ්නේ. ඒතර ඒකේ පළවෙනි කොටසෙන් කියනවා භාණ්ඩ සේවා නිෂ්පාදනය කළ වෙළඳපොළට සපයන්න ආර්ථික සම්පත් මිශ්‍ර කරමින් නිෂ්පාදන සංවිධානය කරන ඒකයක්. ආර්ථික සම්පත් කියන්නේ හිඟ සම්පත් ඔබ දන්නවා. ඒකට ව්‍යාපාරී නිෂ්පාදකයා සැපයුම්කරු කියලා නම් වලින් හඳුන්වනවා. කර්මාන්තය කියන්නේ බොහෝ විට එක සමාන වෙච්ච භාණ්ඩයක් සේවයක් නිෂ්පාදනය කරද්දී යෙදී සිටින සියලු ආයතනවල එකතුව. ආර්ථික විද්‍යාව තුළ කර්මාන්තය හා වෙළඳපොළ යනු සමාන අර්ථ. උදාහරණ ලියා ගන්න. යෝගට් නිෂ්පාදනය කරන සියලුම ආයතනවල එකතුව යෝගට් කර්මාන්තය වන අතර. යෝගට් නිෂ්පාදනය කරන සියලුම ආයතනවල එකතුව යෝගට් කර්මාන්තය වන අතර එයින් එක් යෝගට් නිෂ්පාදකයෙකු ආයතනය වේ. යෝගට් නිෂ්පාදනය කරන සියලුම ආයතනවල එකතුව යෝගට් කර්මාන්තය වන අතර එයින් එක් යෝගට් නිෂ්පාදකයෙකු ආයතනය වේ. ඊළඟ අපි එනවා පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස වෙළඳපොළ ආර්ථිකයක දක්නට ලැබෙන වෙළඳපොළවල් විවිධ ව්‍යුහ වලින් යුක්ත වන්නේ ඇයි? ඉස්සල්ලාම අපි කතා කරමුකෝ වෙළඳපොළ ආර්ථිකයක තියෙන ව්‍යුහ මොනවද කියලා. ව්‍යුහ කියන්නේ සැකැස්ම හැදිලා තියෙන ආකාරය. අපි ප්‍රධාන වශයෙන් වෙළඳපොළ ආර්ථිකයක ප්‍රධාන වෙළඳපොළ ව්‍යුහ හතරක් කතා කරනවා. උසස් පෙළ මට්ටමේදී අපි හතරක් කතා කරනවා. ඒකේ එකක් ඊට වැදගත් එකක් පූර්ණ තරඟය. දෙවෙනි එක ඒකාධිකාරය. තුන්වෙනි එක ඒකාධිකාරී තරඟය. හතරවෙනි එක කතිපයාධිකාරය. අපි මේ විෂය නිර්දේශයේ මේ වෙළඳපොළ හතර කතා කරන ඔබ උසස් පෙළින් එහා විභාගවලදී ඊට වෙනස් දේවල් කතා කරන්න පුළුවන්. ඊළඟට මේක තව ටිකක් මා ඔබට විග්‍රහ කරොත් අපි නිතරම මේ පූර්ණ තරඟයයි ඒකාධිකාරයයි අන්ත දෙකකට දාලා ඉතුරු දෙන්න වෙන් කරනවා යම් පදනමක් අරගෙන. මේ තමා අපි දැන් කතා කරන වෙළඳපොළවල් අතුරින් තරඟයේ උපරිම ලෙස තියෙන වෙළඳපොළ. මේ තමා තරඟයේ නැති හෝ අඩුම වෙළඳපොළ. මේ දෙක මැද තියෙන తত্ত্বය තමා අපූර්ණ තරඟය. හැබැයි ඒක තමයි සැබෑ ලෝකේ ගොඩාක් විට තියෙන්නේ. මේ පූර්ණ තරඟය හා ඒකාධිකාරය සැබෑ ලෝකේ පෙන්වන්න ටිකක් අමාරු ඒවා. කල්පිත ඒවා. නමුත් අපූර්ණ තරඟයේ තියෙනවා මේකේ තියෙන වෙළඳපොළ පැති දෙකක් තමයි ඔය කියන ඒකාධිකාරී තරඟයයි
කතිපයාධිකාරයයි කියන වෙළඳපොළ දෙක. දැන් මෙහෙම නම් කිව්වට ඉතින් ඔබට මේවා තියරි පන්ති වල ඉගෙන ගත්ත නිසා මතක ඇති. එහෙම නැත්නම් මොනවද කියලා තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔබෙන් දැන් ඔන්නම වෙළඳපොළ ව්‍යුහ 4 කතා කරා. වෙළඳපොළ බෙදීම් 4 කතා කරා. ඔබෙන් ප්‍රශ්නය අහන්නේ ඕක නෙමෙයි. ප්‍රශ්නය අහන්නේ මේ වගේ වෙළඳපොළ ව්‍යුහ වෙනස් වෙන්නේ ඇයි? ඇයි පූර්ණ තරගයේ ඒකාධිකාරී තරගයේ කතපයාධිකාරී විදිහට 4ක් තියෙන එකක් තිබ්බනම් ඉවරයි. මේව වෙනස් වෙන්න හේතු තියෙනවා. මේව වෙනස් වෙන්න එක හේතුවක් තමයි මේ එක එක වෙළඳපොළවල් වල භාණ්ඩ සපයන ආයතන සංඛ්‍යාව. විකුණුම්කරුවෝ එකිනෙකට වෙනස්. මම උදාහරණයක් ගත්තා පූර්ණ තරගයේ අති විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒකාධිකාරී එකයි. ඒකාධිකාරී තරගයේ රාශියක් ඉන්නවා. පූර්ණ තරගයේ තරම් නැහැ. කතපයාධිකාරී ප්‍රබල ඒවා කීපයක් තියෙනවා. ආයතන සංඛ්‍යාව විකුණුම්කරුවන් සංඛ්‍යාව අනුව මේවා එකිනෙකට වෙනස්. දෙක නිෂ්පාදිතේ නොහොත් මේවා නිපදවන භාණ්ඩයේ ස්වභාවය මත වෙනස් වෙනවා. සමහර ඒවා හැම ආයතනයක්ම එක වගේ භාණ්ඩ නිපදවන්නේ. සමහර ඒවා එකිනෙකට කිට්ටු ආදේශක. සමහර ඒවා විශේෂිත භාණ්ඩයක්. ඒ වගේ නිපදවන භාණ්ඩවල ස්වභාවය වෙනස්. තුන්වෙනි කාරණේ මේ කර්මාන්තයට අලුතෙන් ආයතනයක් ඇතුල් වෙන්න බාධා තියෙනවද නැද්ද? පිට වෙන්න බාධා තියෙනවද නැද්ද? ප්‍රවේශය හා පිටවීම බාධා සහිතද රහිතද කියන එක මත ඊළඟ කාරණේ. හතරවන කාරණේ තමයි මේවා මේ ආයතන වල තරගකාරීත්වයේ ස්වභාවය කොයි ආකාරයේද කියන එක මත. ඒ අනුව මේ වගේ වෙළඳපොළ ආර්ථිකයක වෙළඳපොළවල් ප්‍රභේදනය කරලා තියෙන්නේ වර්ග කරලා තියෙන ව්‍යුහ වෙනුවෙන්ම අපි කතා කරන්නේ ඒවේ ආයතන සංඛ්‍යාව කීයද එකද කීපයක්ද රාශියක්ද නිෂ්පාදිතයේ ස්වභාවයේ සමජාතීයද ප්‍රභේදිතද ප්‍රවේශය පිටවීම බාධාකාරීද නැද්ද තරංකාරීත්වයේ ස්වභාවය කොහොමද කියන එක මත. ඒ නිසා ඒ කාරණා හතර මම ඔබට ලියන්න දීලා ඊළඟ කොටසට එනවා. ව්‍යුහ වලින් යුක්ත වෙන්න හේතු හතරක් අපි කතා කරනවා. එක වෙළඳපොළ තුල සිටින ආයතන සංඛ්‍යාව. දෙක නිෂ්පාදිතයේ ස්වභාවය. තුන අලුත් ආයතන වෙළඳපොළට ප්‍රවේශ වීමටත් පවත්නා ආයතන වෙළඳපොළින් ඉවත්ව යාමටත් ඇති පහසු අපහසු බව. හතර වෙළඳපොළ තුල කටයුතු කරන නිෂ්පාදන ආයතන අතර පවතින තරගකාරීත්වයේ ස්වභාවය. වෙළඳපොළ තුල කටයුතු කරන නිෂ්පාදන ආයතන අතර පවතින තරගකාරීත්වයේ ස්වභාවය. ඊළඟ තුන්වෙනි කොටසට එනවා පළවෙනි ප්‍රශ්නේ වෙළඳපොළ ව්‍යුහයන්ගේ ස්වරූප හතර. කෙලින්ම විභාගෙදී එහෙම ඇහුවා. අපි දැන් කතා කරපු ස්වරූප හතර තමයි ලියන්න තියෙන්නේ. පූර්ණ තරංගය, ඒකාධිකාරී තරංගය,
කතිපයාධිකාරය ඒකාධිකාරය. පූර්ණ තරංගයේ ඒකාධිකාරී තරංගය කතිපයාධිකාරය ඒකාධිකාරය. ඊළඟ ප්‍රශ්නෙට මා එනවා. ඉස්සෙල්ලම අපි ගන්නවා ඉතින් පුළුල්ව අපි පසුව කතා කරන්න යන මාතෘකාවක් අපි ඉස්සෙල්ලම ගන්නවා දෙවෙනි ප්‍රශ්නෙන්. පූර්ණ තරංගකාරී කර්මාන්තයක ප්‍රධාන ලක්ෂණ කවරේද? ඔබ හොඳට මතක තියාගන්න ඕනේ විභාගයේදී අහන ප්‍රශ්නේදී කර්මාන්තයක් පිළිබඳවද අහන්නේ ආයතනයක් ගැනද අහන්නේ කියන එක ඉතා පරිස්සම් වෙන්න. අපි ආයතනයක් කිව්වේ නිෂ්පාදනය සඳහා වෙළඳපොළට ඉදිරිපත් කරන්න භාණ්ඩයක් හෝ සේවයක් නිෂ්පාදනය සඳහා සම්පත් ඒකරාශී කරන එක තැනක් තමයි ආයතනය. කර්මාන්තය කිව්වේ එවැනි ආයතන කොටක එකතුවක්. මේ අහන්නේ පූර්ණ තරංගකාරී කර්මාන්තයක ප්‍රධාන ලක්ෂණ මොනවද කියන්නේ. මුළු කර්මාන්තය තුලම පූර්ණ තරංගකාරී කර්මාන්තයේ සමස්ත කර්මාන්තය තුලම දකින්න තියෙන දැන් අහන්නේ ප්‍රධාන ලක්ෂණ. ලක්ෂණ ගොඩක් කියන්න පුළුවන්. ප්‍රධානම එක ලක්ෂණයක් තමයි මේ කර්මාන්තය තුල භාණ්ඩ සපයන ආයතන එහෙම නැත්නම් සැපයුම් කරුවෝ එහෙම නැත්නම් විකුණුම් කරුවෝ අති විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මයින් අහන්න එපා කීයද කියලා. විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ ගමම්ම නිකන් ඔළුවට දාගන්න මම ඒ කරුණ ලක්ෂණයක් විදිහට කියන්නේ. හැබැයි හැම ආයතනයක්ම මුළු වෙළඳපොළ සැපයුමෙන් ඊටාම සුළු ප්‍රමාණයක් තමයි සපයන්නේ. ආයතන හෝ විකුණුම් කරුවන් අති විශාල සංඛ්‍යාවක් තියෙනවා. හැම ආයතනයක්ම මුළු සැපයුමෙන් මුළු වෙළඳපොළ සැපයුමෙන් ඊටාම සුළු ප්‍රමාණයක් සපයන උදාහරණයක් විදිහට මේ පූර්ණ තරංගකාරී කර්මාන්තයේ බිත්තර කර්මාන්තයක් නම් බිත්තර මිලියනයක් දසලක්ෂයකින් එක ආයතනයක් සමහර විට බිත්තර 50යි 100යි ඒ වගේ සපයන්නේ. ඒතර ආයතන ගොඩාක් ඉන්නවා. මේ ගමම්ම සමහර උත්තරවල තියෙනවා ගැනුම් කරුණු රාශියක් ඉන්නවා කියලා. ඒක අපි සඳහන් නොකරට කමක් නැහැ. අනිත් හැම වෙළඳ පොළවල් වලම ගැනුම් කරුණු රාශියක් ඉන්න පුළුවන්. දෙවන කාරණේ තමයි මේ වෙළඳ පොලේ හැම ආයතනයක්ම මේ කර්මාන්තයේ හැම ආයතනයක්ම නිපදවන භාණ්ඩ සමජාතීයයි. පූර්ණ ආදේශක එක ආයතනයක් නිපදවන බිත්තර හා අනිත් ආයතන නිපදවන බිත්තර අතර වෙනසක් නැහැ. එක ආයතනයක් නිෂ්පාදනය කරන වට්ටක්ක අනිත් ආයතනය නිෂ්පාදනය කරන වට්ටක්ක අතර වෙනසක් නැහැ. එක සැපයුම් කරුවෙක් අපි හිතමු සිද්ධාස්ථානයක් ළඟ සපේන නෙළුම් මල් හා අනිත් එක්කෙනා සපේන නෙළුම් මල් අතර වෙනසක් නැහැ. විශ්වවිද්‍යාලයක් ඉස්සරහා ෆොටෝකොපි ඡායා පිටපත් ලබා දීමක් කරන ආයතන දෙකක කීපයක වෙනසක් නැහැ. ඒතර 100%ක්ම අපිට කතා කරන්න බෑ මේ නමුත් අපි කියන සමජාතීයයි. හැම ආයතනයක්ම නිපදවන බාන. තුන්වෙනි කාරණේ තමයි විශේෂයෙන්ම මේ පූර්ණ තරංගකාරී කර්මාන්තයට ආයතනයක් ඇතුල් වෙන්න පුළුවන් කිසිම බාධාවක් නැතුව පිට වෙන්නත් පුළුවන් බාධාවක් නැතුව. එනම් බාධා නොමැතිව ප්‍රවේශ වෙන්න හා පිට වෙන්න පුළුවන්. ඇයි එහෙම ඒවා තියනවද? ඔව් සමහර ආයතන කර්මාන්ත වලට ඇතුල් වෙන්න බෑනේ. දැන් ඔබ ගුවන් යානයක් නිෂ්පාදනය කරන්න හිතුවොත් ඔබ ටක් ගාලා පුළුවන් ද ගුවන් යාන කර්මාන්තයට ඇතුල් වෙන්න? අමාරුයි. එක්ක ප්‍රාග්ධනයේ පැත්තෙන් මොනවා හරි. දැන් ඔබට පුළුවන් ද ලංකාවේ එක සැරේම ඉන්ධන පිරවුම් හලක් කැමති වෙලාවට පටන් ගන්න බෑ. හැබැයි ඔබට වට්ටක්ක ඇටයක් පැල කරලා වට්ටක්ක වැලක් මේ හදාගන්න එක කාගෙන්වත් බාධාවක් නැහැ. කුකුලෙක් කිකිලියක් ඇති කරලා මේ බිත්තර කීපයක් සපයන එක බාධාවක් නැහැ. ඒ නිසා මේකට එන්න බාධා නැහැ, යන්නත් බාධා නැහැ. හොඳ නැත්නම් අයින් වෙන්නත් පුළුවන්. හතරවන කාරණේ ඒක ඊට වැදගත් වෙනවා. මේ පූර්ණ තරංගකාරී කර්මාන්තය තුල හැම ගැනුම් කරුවෙක්ටම විකුණුම් කරුවෙක්ටම වෙළඳපොළ පිළිබඳ පූර්ණ දැනුමක් තියෙනවා. භාණ්ඩවල නිපදවන හැටි, පිරිවැය, මිල පිළිබඳ හැම දෙයක් ගැනම හැම කෙනෙක්ටම පූර්ණ දැනුමක් තියෙනවා. ඒ නිසා මේකේ
කොහොමද දැන් අපි ඔබ දන්නවා ඇති සමහර විට ලංකාවේ තියෙන වීමෝල් වල හාල් නිපදවන ක්‍රම දන්නේ නැහැ මිනිස්සු. කොයි වගේ මැෂින්ද තියෙන්නේ මොකද කරන්නේ ඇතුලේ කොයි වගේද හොයන්න බෑ. යන්න දෙන්නේ නැහැ සමහර තැන්වල. නමුත් මේක එහෙම නැහැ. හැම කෙනෙක්ම මේවා වගාවන්නම් ඒවා කරන්න ඇති දන්නවා. කුකුල්ලු විගුළු ඇති කරන ආකාරය දන්නවා රහසක් නැහැ කියන එක. ඒ නිසා මේ ලක්ෂණ තියෙන මේවා ඇසුරෙන් එන තව ලක්ෂණ තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් ලක්ෂණ මොනවද කියලා අහුවොත් ඔබට කියන්න තියෙන්නේ විකුණුම් කරුවෝ අති විශාල සංඛ්‍යාවක් ඉන්නවා. එක්කෙනෙක් සපයන්නේ මුළු සුළු ප්‍රමාණයක් වෙළඳපොළට. භාණ්ඩ හැම එකක්ම ආයතන සපයන්නේ සමජාතීය ඒවා. කිසිදු බාධාවකින් තොරව ආයතනයේ වෙළඳපොළට ආයතනයකට ඇතුල් වෙන්න පිට වෙන්න පුළුවන්. හැම ගැනුම් විකුණුම් කරුවෙකුටම වෙළඳපොළ පිළිබඳව කර්මාන්තයේ පිළිබඳ පූර්ණ දැනුමක් තියෙනවා කියන එක. තොරතුරු ගන්න ඕන නම් කිසිම වියදමක් නැතුව තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒකත් ඔබ ලියා ගන්න එක හොඳයි. සමජාතීය හෝ එකිනෙකට අනන්‍ය කියන්නේ සමාන භාණ්ඩ නිෂ්පාදනය කිරීම. දෙක අලෙවිකරුවන් විශාල සංඛ්‍යාවක් වෙළඳපොලේ සිටීම. තුන වෙළඳපොළට ප්‍රවේශ වීමට සහ ඉන් පිටවීමට බාධක නොතිබීම. හතර අලෙවිකරුවන් සහ ගැනුම්කරුවන් පූර්ණ දැනුමකින් යුක්ත වීම හා තොරතුරු නොමිලේ පැවතීම. ඒ හතර මේකේ තියෙන ප්‍රබලම ලක්ෂණ ප්‍රධාන ලක්ෂණ. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ දෙවෙනි කොටස. පහත සංකල්ප අතර වෙනස දක්වන්න. දැන් මේ මම කතා කරන්න යන කරුණු අපි දැන් වෙළඳපොළවල් ඕන එකට අදාළ පොදු කරුණු දැන් අපි මේ පූර්ණ තරංගය ගැන මුලින්ම ලක්ෂණ කතා කරාට ඒකටත් සම්බන්ධයි මේ සමහර ඒවා. ඒ නිසා මේ ටිකත් දැනගෙන අපි ඊළඟ කොටස් වලට එමු. නිෂ්පාදිතය සමජාතීය වීම ගැන අපි කතා කරා. ඒ එක්කම ප්‍රභේදිත වචනයත් මෙතන දාලා තියෙනවා. ඒකත් අපට ඕන වෙයි. මොකද්ද නිෂ්පාදිතයේ සමජාතීය කියන එකේ තේරුම? සමජාතීයයි කියන්නේ කර්මාන්තය තුල සිටින සියලුම ආයතන නිපදවන්නේ හැම ලක්ෂණයකින්ම සමාන වෙච්ච හැම ආයතනයක්ම නිපදවන භාණ්ඩවල හැඩය, රුව, ගඳ, සුවඳ ඔක්කොම එකයි. සමජාතීයයි කියන්නේ හැම ආයතනයක්ම නිපදවන භාණ්ඩ එක වගේ. ලක්ෂණ වලින්, හැඩයෙන්, ගුණයෙන්, වර්ණයෙන් ඔක්කොම එක වගේ. දැන් කියනවා කවුරු බුලත් නිෂ්පාදනය කරත් එක වගේ. කවුරු වට්ටක්ක හැදුවත් එක වගේ. කවුරු බිත්තර නිපදෙව්වත් එක වගේ. කවුරු ඉන්ධන සැපෙව්වත් හැමෝගෙම ඉන්ධන එක වගේ. ඒවා හැම වෙලාවකදීම හැම ආයතනයක්ම නිපදවන භාණ්ඩ පූර්ණ ආදේශකයි. පූර්ණ ආදේශක කියන එක ඔබට ඔළුවේ ඇති. එකක් ගත්තත් අනිත් එක ගත්තත් එකයි. ඒ නිසා දැන් අපි වෙළඳපොළට ගිහිල්ලා මම කියවනේ ෆොටෝකොපි ගහන මැෂින් කීපයක් තියෙන විශ්වවිද්‍යාලයක් ඉස්සරහා ආයතන තියෙනකොට
කොහෙන් ගෙවුවත් එකයි මිලත් එකයි ඔක්කොම එකයි. ස්වභාවයත් එකයි. මල් ගන්න ගියාම කතරගම හරි නුවර හරි අනුරාධපුරේ හරි හැමතැනම එක වගේ ඒවා තියන් ඉන්නේ. වගාවන් ගත්තත් සමහර විට වී ගොවියෝ 10 දෙනෙක්ගේ වී එක වගේ. 100%ක්ම ගන්න නෙමෙයි මම මේ කියන්නේ. බොහෝ දුර. ඒ හින්දා පූර්ණ ආදේශක කොයි එක ගත්තත් ප්‍රශ්නයක් නැහැ කියන මට්ටමේ තමයි අපි ඉන්නේ. ඒ නිසා හැම වෙලාවකදීම එක ආයතනයක් අනිත් එතන ගැනුම් කරුවෙක් අනිත් අපිට භාණ්ඩ සපයන විකුණුම් කරුවෝ අතර නිතරම උපේක්ෂාවෙන් ඉන්නේ. මෙයාගෙන් ගත්තත් කමක් නැහැ. මෙයාගෙන් ගත්තත් කමක් නැහැ. ඒ නිසා හැම වෙලාවකම නිෂ්පායිත පිළිබඳව පාරිභෝගිකයා තුළ තියෙන්නේ උපේක්ෂාව. මේකත් එකයි කමක් නැහැ. ඔක්කොම එක වගේනේ. ඒ නිසා තව ඔබට මතකද මේ සිද්ධිය? හරස් ඉල්ලුම් නම්මිතාව මතකද? හරස් ඉල්ලුම් නම්මිතාවෙන් තමයි අපි ආදේශකද අනුපූරකද කියලා තීන්දුව ගන්න. හරස් නම්මිතාව කියන්නේ ආදේශක හෝ අනුපූරකයක මිලේ වෙනසට සලකා බලන භාණ්ඩ ඉල්ලුම් ප්‍රමාණය දක්වන ප්‍රතිචාරයමයින මිනුම්. හරස් නම්මිතාවේ ධනාගයක් ගත්තොත් භාණ්ඩ දෙක ආදේශක කියලා ඉගෙන ගත්තා මතක ඇති. හරස් නම්මිතාව ඍණාගයක් ගත්තොත් භාණ්ඩ දෙක අනුපූරක කියලා ඉගෙන ගත්තා මතක ඇති. හරස් ඉල්ලුම් නම්මිතාව ශූන්‍ය නම් ඒ භාණ්ඩ දෙක ආදේශක හෝ අනුපූරක නෙවෙයි. නමුත් අලුත් දෙයක් මම කියන්න යන්නේ හරස් ඉල්ලුම් නම්මිතාව අනන්තේ නම් ඒ කියන්නේ එකක චුට්ටි මිල වෙනසක් වෙච්ච ගමන් අනික ඉල්ලුම විශාල වශයෙන් වෙනස් වීමක් වෙනවා නම් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම භාණ්ඩ සමජාතීයයි කියන එක. ඒ කියන්නේ භාණ්ඩ දෙක අනිවාර්යෙන් සමජාතීයයි එක වගේම තමයි. එහෙම වුණාම හරස් නම්මිතාව අනන්තයයි කියලා අපි කතා කිරීමක් කරා. ඔය තුලින් මම තව දෙයක් ඔබට කියනවා. මොකක්ද? එකක් අනිකට පූර්ණ ආදේශකයක් නම් මේ වට්ටක්කත් එකයි මේකත් එකයි. සුදු බිත්තරත් එකයි රතු බිත්තරත් එකයි. හරි මොනවා හරි මේවා රතු බිත්තර අපි හිතමු කීප දෙනෙක් සපේනවා. ඒ රතු බිත්තර ඔක්කොම එකයි. සුදු බිත්තර සපේන ආයතන 10ක් තියෙනවා. 10ම එක වගේ බිත්තර. එතකොට ඔබෙන් අහන්නේ මේ නිෂ්පාදිත සමජාතීය වුණාම මොකද්ද වෙන තව තත්ත්වයක්? ඊළඟ තත්ත්වය තමයි හැම එකම සමජාතීය නම් ඇත්තටම ප්‍රචාරණයක් කිරීම අවශ්‍ය නැහැනේ. සමජාතීය භාණ්ඩ විකුණන තැනක ප්‍රචාරණයක් මොකටද? දැන් මට කියන්නකෝ අද දෙහි ප්‍රචාරය කරනවද කියලා අපිට පේන්නේ නැහැ. අපි කතරගම යද්දී අපෙන් මල් ගන්න කියලා කෑ ගහන එක හැබැයි ටීවී විලන් දැන්වීමක් දාලා ටෙලි නාට්‍යයක් අස්සේ එහෙම නැත්නම් මේ වගේ මැච් එකක් යන වෙලාවක දාලා ප්‍රචාරය කරන්නේ නැහැ. බිත්තර වෙළඳ පොලේ එහෙම ප්‍රචාරණය කරනවා අඩුයි. ඉතින් ඒ නිසා සමජාතීය භාණ්ඩ තියෙනකොට ඇත්තටම ප්‍රචාරණයන් දකින්න ලැබීම අමාරුයි. ප්‍රචාරණයන් දකින්න නැහැ. ඒ නිසා හැම කෙනෙක්ටම නිෂ්පාදකය පිළිබඳ උපේක්ෂාවක් තියෙන වැඩක් නැහැ. ඔක්කොම එකයි. එතනින්ම මම එනවා ප්‍රභේදිතයි කියන එක. මොකද්ද ප්‍රභේදිතයි කියලා කියන්නේ? ප්‍රභේදිතයි කියන්නේ මොන පැත්තකින් හෝ එක නිෂ්පාදකයෙක්ගේ එක ආයතනයක් නිපදවන භාණ්ඩයක් අවශේෂ සැපයුම් කරුවන්ගේ භාණ්ඩ වලින් වෙනස් වෙනවා. මුකෙන් හරි වෙනස් වෙනවා. හැඩය, ගුණය, වර්ණය මුකෙන් හරි සන්නම බ්‍රෑන්ඩ් එක මුකෙන් හරි වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස හින්දාම එකෙක්ට පුළුවන් තමන්ගේ භාණ්ඩය පිළිබඳ ප්‍රචාරණයක් කරන්න. මගේ භාණ්ඩය හොඳයි. සමහරු කියනවා මගේ අපේ මදුරු දඟරේ පත්තු වෙන පැය ගාන වැඩි. සමහරු කියනවා අපේ දත් බෙහෙත් වලින් දත් මැද්දාම ඉක්මනින් සුදු වෙනවා. මේ මොනවා හරි ක්‍රීම් වර්ග මොනවා හරි දෙයක් ගෑවහම මේ දේ හරහා කොණ්ඩේ වැවෙනවා මොනවා හරි. ඒ නිසා හැම වෙලාවකදීම භාණ්ඩයක් පිළිබඳව ප්‍රොඩක්ට් එකක් පිළිබඳව ඒ අයට විශේෂ දෙයක් කියන්න හැකියාවක් තියෙනවා. ඒ හින්දා ප්‍රභේදිතයි කියන්නේ මොන පැත්තෙන් හරි ඒ ප්‍රොඩක්ට් එක අනිකට වඩා සම්පූර්ණයෙන්
වෙනස් කියන එක. ඒ නිසාම තමයි මේ භාණ්ඩයේ පිළිබඳ මිනිස්සු අද්දව ගන්න ප්‍රචාරණ කටයුතු වගේ දේවල් සිදු කිරීම කරන්නේ. එහා එකිනෙකා අතර තරඟ කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් දැන් එකම වගේ භාණ්ඩ තියෙනකොට තරඟකාරීත්වය හරි අඩුයි. ඒ නිසා එක ආකාරයේම භාණ්ඩ තියෙද්දි හැම ආයතනයක් ළඟම තරඟකාරීත්වය හැම වෙලාවකම වැඩි. හොඳයි. මම හිතනවා ඒ කරුණු ටිකෙන් අපිට ඊළඟ ප්‍රශ්නවලට ඉතා ලේසියෙන් ප්‍රවේශ වෙන්න පුළුවන් වෙයි. කර්මාන්තය තුල සිටින සියලුම ආයතන නිෂ්පාදනය කරනුයේ සෑම ලක්ෂණයකින්ම සමාන වූ එකිනෙකට පූර්ණාදේශක වූ භාණ්ඩ වන විට ඒවා සමජාතීය නිෂ්පාදිත වේ. සමානයි පූර්ණාදේශ. නැතහොත් නිෂ්පාදන වල ප්‍රභේදනයක් දක්නට නොමැති වීම මින් අදහස් කෙරේ. යටින් උදාහරණ කියන්න භූමි තෙල්, සුදු බිත්තර, රතු බිත්තර, සුදු කැකුළු, රතු කැකුළු, දෙහි, වට්ටක්කා එවැනි දසුන්. ඊළඟ ප්‍රභේදිත බව ගැන අහනවා. ඒ සමජාතීය ඊළඟ ප්‍රභේදනය කියන්නේ වෙනස්. සමජාතීය ගැනම තව පොඩි පැහැදිලි කිරීමකින් පස්සේ ප්‍රවේදනය කියනවා. ඒවා මිලට ගන්න පාරිභෝගිකයට හැම සැපයුම් කරුවෙකුගේම නිෂ්පාදිත පිළිබඳව උපේක්ෂාවක්. ඒ කියන්නේ කාගෙන් දෙහි ගත්තත් එක අපි පොළට ගිහිල්ලා බලනවා ඔක්කොගෙම දෙහි එක වගේ. කායෙන් ගත්තත් එකයි. ඕක ඕන තැනකින් ගන්න කියලා අපි කියනවා. එක එක ආයතනයන් නිපදවන භාණ්ඩ අතර හරස් සෙල්ලුම් නම්මිතාව පූර්ණ නම්යයි භාණ්ඩ සමජාතීය වන විට ප්‍රචාරණයක් දැකිය නොහැකියි. ඔන්න ප්‍රභේදිත ගැන කියන. ප්‍රභේදිත කියන්නේ මොකද්ද? තමන් නිපදවන භාණ්ඩයේ අනිත් ආයතන අවශේෂ ආයතන නිපදවන භාණ්ඩයට වඩා කොහොම හරි වෙනසක් තියෙනවා. වෙන් කරලා පෙන්වන්න පුළුවන්. මේකේ හැඩය වෙනස්, මේකේ රස වෙනස්, මේකේ පත් වෙන පැය ගාන වෙනස්, මේක කැරකෙන වාර ගාන වෙනස්, මේක නැවත නැවත පාවිච්චි කරන්න, මේ මාස්ක් එක නැවත නැවත දාන්න පුළුවන්, මේක හොදලා දාන්න පුළුවන්, මොනවා හරි වෙනසක් තියෙනවා. එතකොට කිට්ටු ආදේශක පවතින බව. ඒ නිසා භාණ්ඩ පූර්ණ ආදේශක නෙමෙයි, නමුත් කිට්ටු ආදේශක තියෙනවා. හැබැයි එහෙනම් මොකකින් හරි වෙනස අපිට කියන්න හැකියාවක් තියෙනවා. එකිනෙක හා තරග කිරීමට ඇති හැකියාව තවදුරටත් ශක්තිමත් වෙනවා. ඒ නිසා ප්‍රභේදිත වීම කියලා කියන්නේ හැම ආයතනයක්ම තමන් සපේන භාණ්ඩ මේක ලියා ගන්න ඕනේ ප්‍රභේදිත වීම යනු සෑම ආයතනයක්ම තමන් සපේන භාණ්ඩ අවශේෂ සැපයුම් කරුවන්ගෙන් වෙන්කොට වෙනස් භාණ්ඩයක් වශයෙන් වෙළඳපොළට ඉදිරිපත් කිරීමයි. යටින් කියනවා නැතහොත් කිට්ටු ආදේශක පවතින බව භාණ්ඩ ප්‍රභේදනය කිරීම නිසා ආයතන වලට එකිනෙක හා තරඟ කරන්න ඇති හැකියාව තවදුරටත් ශක්තිමත් වෙනවා. ඊළඟට අපි එනවා ප්‍රශ්නාංක 2ට. අපි දැන් මේ ලක්ෂණ ගැන විභාගෙදී අහලා තියෙන ස්වරූපය අපි අරන් තියෙන්නේ. මේවා ගැන ඉස්සරහට කතා කරන්න පුළුවන්. නමුත් වෙන වෙනම මේවා පැහැදිලි කරන ආකාරය දැනගන්න එක හොඳයි. මිල සකසන්නා price maker, මිල ගනුවා price taker. මේ දෙන්නගේ වෙනස මොකක්ද කියලා අහනවා. දැන් ඒ වචන දෙක හරි වැදගත්. මිල සකසන්නා, මිල හදනවා. අනිත් එක්කෙනා මිල ගනුවා. හදපු මිලක් ගන්න එක්කෙනා price taker, price maker. මොකද්ද වෙනස? දැනට අපි කියන්නේ වෙළඳ පොළ වෙනයි ආයතනය වෙනයි කියලා. එතකොට වෙළඳ පොළක
ඉල්ලුමයි සැපයුමයි අනුව වෙළඳපොලේ ක්‍රියාකාරීත්වය අනුව මිලක් තීරණය වෙනවා. ඒක අපි දන්නවනේ. ඒ තීරණය වෙච්ච මිල අරගෙන ඒ තීරණය වෙච්ච මිල අරගෙන ඒ තීරණය වෙච්ච මිලට තමන්ගේ මුළු නිමැවුම හෝ සැපයුමම අලෙවි කිරීමක් කරනවා නම් මේ මිලට කිසිදු බලපෑමක් කරන්න බැරි නම් කාට හරි එයාට අපි කියනවා මිල ගනුවෙක් කියලා. වෙළඳපොළ විසින් ගැනුම්කරු රාශියක් විකුණුම්කරු රාශියක් යොදලා තීරණය කරපු මිල අකර්මණ්‍යව අරගෙන ඊට එහා Tamanට හයියක් නැහැ දෙයක් කරන්න. බාණ්ඩේ මිල තීරණය කිරීම සඳහා වෙළඳපොළේට බලයක් නැහැ යාට. තියෙන බිත්තරයක් රුපියල් 20යි. එයාට තියෙන තමන්ගේ බිත්තර 100 රුපියල් 20 ගානේ දීලා දාන එක. එයාට බෑ මේ බිත්තර මිලට බලපෑමක් කරන්න. එයා මේ වෙළඳපොලේ ඉන්න ඊටාම කුඩා සැපයුම් කරුවෙක්. දේශපාලනඥයෝ යම් යම් තීරණ අරගෙන ක්‍රියාත්මක කරනකොට ප්‍රබල සංවිධාන මේවට බලපෑම් කරයි ගමක ඉන්න දුප්පත් කෙනෙක්ට ඒ තීරණයට අවනත වෙලා ඉන්නව ඇරෙන්න කරන්න දෙයක් නැහැ. ඒ නිසා මෙතනත් තීරණය වෙච්ච මිල අකර්මණ්‍යව බාර ගන්නවා මිසක් ඒකට බලපෑම් කරන්න බෑ කරන්න දෙයක් නැහැ. හැබැයි යාගේ මුළු සැපයොම දීලා දාන්න පුළුවන්. මිල සකසන්නා කියන්නේ මොකද්ද? මිල සකසන්නා කියන්නේ එයාට වෙළඳපොළ තුල බලයක් තියෙනවා. පවර් එකක් තියෙනවා. එක්කෝ තීරණය කරපු මිලට හෝ ප්‍රමාණයට බලපෑමක් කරන්න යාට හැකියාවක් තියෙනවා. පහුගිය කාලේ ඔබ දැක්කා සහල් වෙළඳපොළ ගත්තොත් සහල් වෙළඳපොලේ සහල් මිල ගණන් වලට වී මෝල් හිමියෝ ප්‍රබල මෝල් හිමියෝ බලපෑම් කරා වෙළඳපොලේ. ඒ නිසා සමහර තීරණ වලට බලපෑම් ගන්න පුළුවන් සමහරුට. සමහර ඒවා බෑ. මිල හෝ ප්‍රමාණයට සහල් මෝල් හිමියෝ අපි කියනවා සහල් මේ සැපයුම සීමා කරලා තියෙනවා. සමහරු කියන සහල් හංගලා තියෙනවා. ඒ වගේ. ඒ නිසා මිල හෝ ප්‍රමාණයට බලපෑම් කරන්න හැකියාව එයාට පුළුවන් මේ මිල හදන්න, මිල සකස් කරන්න. බලයක් තියෙනවා එයාට. එතකොට තව ටිකක් අපි කතා කරොත් එවැනි මිල සකසන්නෙක්ගේ ඉල්ලුම් වක්‍රය සාමාන්‍යයෙන් වමේ සිට දකුණට පල්ලෙහාට බෑවුම් වෙනවා. අපි කියන පස්සේ කතා කරමු. මෙවැනි ආයතනයක ඉල්ලුම් වක්‍රය මේ ස්වභාවයේ තියෙන යාට මිලට බලපෑමක් කරන්න බෑ. තියෙන මුළු ප්‍රමාණයම තීරණය වෙච්ච මිල යටතේ දීලා දාන එක හැරෙන්න කරන්න දෙයක් නැහැ. මෙයාට පුළුවන් බලපෑම් කරන්න. හොඳයි. අපි එකත් බලමු ඔබේ සටහනේ කොහොමද ඒක ලියවෙන්න ඕනි කියලා. මිල සකසන්නා කියලා අපි කතා කිරීමක් කරන්නේ වෙළඳපොළ විසින් තීරණය කරනු ලබන මිල අකර්මණ්‍යව බාර ගන්නවා වෙනුවට මිල තීරණය කිරීම සඳහා කිසියම් වෙළඳපොළ බලයක් ඇති නිෂ්පාදන ආයතනයක් මිල සකසන්න. එයා කර්මණ්‍යව බාර ගන්න නැහැ. එයා හදනවා මිල. ඒක ලියා ගන්න ඕනේ. වෙළඳපොළ විසින් තීරණය කරනු ලබන මිල අකර්මණ්‍යව බාර ගන්නවා වෙනුවට භාණ්ඩයේ මිල තීරණය කිරීම සඳහා කිසියම් වෙළඳපොළ බලයක් ඇති නිෂ්පාදන ආයතනයක් මිල සකසන්නෙකු ලෙස සැලකේ. යටින් මේ ගැන කිව්වට අපි තාම හරියට ආවේ නැහැ. ඔබට ඉස්සරහදී කියනවා ඒකාධිකාරී අපූර්ණ තරග. ඔබට මතකයි ඇති අපූර්ණ තරග ගැන මම කිව්වා. වෙළඳපොළවල කටයුතු කරන නිෂ්පාදන ආයතන වල තම වෙළඳපොළ ප්‍රතිශතයේ මුළුමනින්ම අහිමි නොවන අයුරින් මිල නියම කිරීමේ බලයක් තියෙන්න පුළුවන්. යම් ප්‍රමාණයක් හෝ එයාටත් ගැනුම්කරු ඉන්නවා එයා තීරණය කරන මිලට. ඒතර ඒ වගේ සකසන්නෙක් මූණ දෙන ඉල්ලුම් වක්‍රයේ වමේ සිට දකුණට පහතට බෑවුම් වෙනවා. ඒ වගේ කෙනෙක්ගේ ඉල්ලුම් වක්‍රය මිල වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ප්‍රමාණය අඩු වැඩි වෙද්දි මිල වෙනස් වෙනවා. ඊළඟට අපි මිල ගණුවා ගැන කියලා තියෙනවා. මිල සකසන්න මම හිතනවා ඔබ ලියා ගන්න ඇති.
ඊට පස්සේ මිල ගණුවා ගැන කියනවා. මිල ගණුවෙක් කියන්නේ වෙළඳපොළ මිල කෙරෙහි කිසිදු බලපෑමක් කළ නොහැකි. පවතින මිලට තමන් කැමති ප්‍රමාණයක් විකුණ ගන්න පුළුවන් නිෂ්පාදන ආයතනයක්. මේ විට නිෂ්පාදකයාට මිල වෙනස් කළ නොහැකි මිලට අනුගත වෙන්න තියෙන. අකර්මණ්‍යව ඒක බාර ගන්නයි තියෙන්නේ. ඒ වගේ වෙලාවක යාගේ ඉල්ලුම් වක්‍රයේ පූර්ණ නම්‍ය ස්වභාවයක් ගන්න. ඒක ලියා ගන්න වෙනවා. වෙළඳපොළ මිල කෙරෙහි කිසිදු බලපෑමක් කළ නොහැකි පවතින මිලට තමන් කැමති ප්‍රමාණයක් අලෙවි කරගත හැකි නිෂ්පාදන ආයතනයක් මිල ගණුවකු ලෙස සැලකේ. මෙවිට නිෂ්පාදකයාට වෙළඳපොළ මිල වෙනස් කළ නොහැකි අතර වෙළඳපොළ මිලට අනුව නිෂ්පාදකයාට හැඩ ගැසීමට සිදු වෙනවා. යටින් විස්තරේ කියන ඔබට ගොඩක් විට පූර්ණ තරංකාරී ආයතනයක් තමයි මේ වගේ තියෙන. ඒ ගැන අපි ඉස්සරහ කතා කරමු. ඔබ දැන් පුනරීක්ෂණ පන්තියකයි ඉන්නේ. ඒ නිසා තියරි මේ ගැන දන්න හින්දායි අපි මෙහෙම කතා කරන්නේ. මේ පූර්ණ තරංකාරී ආයතනයක සැපයුම් කරුවා ඒ වගේ මිල ගණුවෙක්. ඊට නොවැදගත් පුජ්‍යලේඛයා එයාට මිල කෙරෙහි බලපෑමක් කරන්න බෑ. පවත්නා මිල එහෙම බාර ගන්න වෙනවා. එයාගේ ඉල්ලුම් වක්‍රය පූර්ණ නම් මේකක් අපරිමිත නම් මේකක්. ඊළඟ කොටසට මා එනවා දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටස. ප්‍රායෝගික ලෝකයේ වෙළඳපොළ හැසිරීම අවබෝධ කරගන්න පූර්ණ තරංකාරී සංකල්පය කොතරම් ප්‍රයෝජනවත් වේද? දැන් ඔබට පූර්ණ තරංගය ගැන මම කතා කරන්නේ ලක්ෂණ ටික ආයෙ මතක් කරමු. පූර්ණ තරංගයේ එක ලක්ෂණයක් තමයි සැපයුම් කරුවනොත් ආයතන අති විශාල සංඛ්‍යාවක් ඉන්න එක. දෙක නිපදවන භාණ්ඩ සමජාතීය වීම හැම ආයතනයක්ම. තුන්වෙනි එක අපි කිව්වා අබාධ පිවිසුම හා පිටවීම. හතරවෙනි එක තරඟකාරී පූර්ණ දැනුම. පූර්ණ දැනුම. ওই ලක්ෂණ. මේ කොතෙක් දුරට සැබෑ වෙළඳපොළේ ප්‍රායෝගික ලෝකයේ තියෙනවද? ඇත්තටම පූර්ණ තරංගය පිළිබඳව විවිධ මත තියෙනවා. 100% සැබෑ ලෝකයේ දකින්න නැහැ කියන මතේ බොහොමයක් අය ඉන්නවා. ඉතින් ප්‍රායෝගික නැති ඒවා කතා කරන්නේ මොකටද? එහෙනම් ආර්ථික විද්‍යාව. ප්‍රායෝගිකව 100% නැතත් මීට ආසන්න වෙළඳපොළවල් තියෙනවා. අන්නේ ආසන්න වෙළඳපොළවල් පිළිබඳ අධ්‍යයනය කරන්නයි මේ වෙළඳපොළ පිළිබඳ කතා කරන්නේ. ප්‍රායෝගිකව 100% නැහැ. හේතුව හැම වට්ටක්කා ගොවියෙක්ගෙම වට්ටක්කා එක වගේ නැති වෙන්න පුළුවන්. හැම දෙහි ගොවියෙක්ගෙම දෙහි වෙනස් වෙන්න පුළුවන්. මම කිව්වා මල් වර්ග වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා 100%ක්ම සමජාතීය නෑ. නමුත් බොහෝ දුරට කිට්ටුයි. ඒ වගේම සමහර අවස්ථාවලදී පූර්ණ දැනුම සමහරට මේ වෙළඳපොළ තුල පවන්න එකම පොලේ අපි සමහර විට එක තැනකින් වට්ටක් අරගෙන තව තැනකින් ගන්න යනකොට එතන මිල අඩුයි ඊට වඩා. 100%ක්ම මේක කියන්න බෑ. නමුත් ප්‍රායෝගිකව ඇත්තටම මෙවැනි දේවල් ගැන කතා බහ කරන්න අපිට න්‍යායක් ඕනේ. ඒ නිසා අර මේ පූර්ණ තරංකාරී වෙළඳපොළ ප්‍රායෝගික ලෝකයේ 100% නැතත් ඊට සමාන ඊට කිට්ටු වෙළඳපොළ ගැන අධ්‍යයනය කරන්නයි අපි මේ වෙළඳපොළ පිළිබඳව හදාරන්නේ. ඒ නිසා ආයතන ගොඩක් තියෙන ටිකක් හරි එකිනෙකට සමජාතීය භාණ්ඩ අලෙවි කිරීමක් කරන හැඩයෙන් ගුණයෙන් වර්ණයෙන් ඒ වගේම බාධාවක් නැතුව ඇතුල් වෙන්න පිට වෙන්න පුළුවන් පූර්ණ දැනුම තියෙන වෙළඳපොළවල් අපි ඇත්තටම පූර්ණ තරංකාරී වෙළඳපොළවල් කියලා සලකනවා. යම් ප්‍රමාණයක් ප්‍රායෝගික ලෝකේ මේ ගැන කතා බහ කරන්න පුළුවන් අපිට. ඒකේ පිළිතුර ඔබට තියෙනවා. පූර්ණ තරංකාරී වෙළඳපොළ ආකෘතිය වෙළඳපොළ කෙරෙහි බලපෑමක් කළ නොහැකි. තනි කෙනාට බලපෑමක් කරන්න බෑ. කුඩා ඉන්න සමජාතීය භාණ්ඩ නිපදවන පහසුවෙන් ඇතුල් වෙන්න පිට වෙන්න හැකි වෙළඳපොළ පිළිබඳ තොරතුරු පූර්ණ ලෙස පිරිවැයකින් තොරව ගත හැකි තත්ත්වයන් අවබෝධ කරගන්න යොදා ගන්න පුළුවන්. ඒකේ නිදසුන ඔබට ලියා ගන්න පුළුවන්
උදාහරණ නිසුන තියෙනවා. ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනයේ එළවලු බොහෝ දුරට පූර්ණ තරගයට සමීප වෙළඳපොළවල් ලෙස සැලකිය හැකිය කියලා. ඊළඟ මම පොඩ්ඩක් ඔබව ඊළඟ ප්‍රශ්නෙට එක සැරේ යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තව ටිකක් දැනුම ඔබ අරගෙන දැනුමින් තව ටිකක් පෝසත් වෙලා අපි ප්‍රශ්නෙට එමු. ඊළඟ මම තුන්වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් අතහැරලා ඔබත් එක්ක ඊළඟට යොමු වෙන්න බලාපොරොත්තු වීමක් වෙනවා. ප්‍රශ්නාංක 4 පළවෙනි කොටසට. ප්‍රශ්නාංක 4 පළවෙනි කොටස. ඔබට පේනවා ඇති ප්‍රශ්නේ පූර්ණතරංකාරී කර්මාන්තයක සිටින නිෂ්පාදන ආයතනයක් වෙළඳපොළ මිලට වඩා ඉහළ හෝ පහළ මිලක් තෝරා නොගන්නේ ඇයි? දැන් ප්‍රශ්නේ හොඳට අවබෝධ කරගන්නකෝ. පූර්ණතරංකාරී කර්මාන්තයක සිටින නිෂ්පාදන ආයතනයක්. මේ ප්‍රශ්න ගැන කතා කරලා හොඳට බලන්න කර්මාන්තය ගැනද ආයතනය ගැනද කියන්නේ කියන එක. වෙළඳපොළ මිලට වඩා ඉහළ හෝ පහළ මිලක් තෝරා නොගන්නේ ඇයි කියලා අහනවා. එතකොට අපි පොඩ්ඩක් ආයෙත් මේකේ න්‍යායට යන්න බලමු. පූර්ණතරංකාරී කර්මාන්තය හෝ වෙළඳපොළ තමා මේ තියෙන්නේ. ඒකේ ඉල්ලුමයි සැපයුමයි අනුව බිත්තරයක තීරණය වෙච්ච මිල රුපියල් 20යි. බිත්තර ප්‍රමාණය බිත්තර මිලියන 50යි. මිලියන 50යි. දසලක්ෂ 50යි කියන්නේ ඒක මතක තියාගන්න. බිත්තර මිලියන 50යි. මේ බිත්තර වෙළඳපොළ ගැන අපි කතා කරන්නේ. දැන් මම ඊළඟට මෙතන ගන්නවා පූර්ණ තරංගයේ තියෙන ආයතනයක් ගැන. ආයතනයේ එයාට තියෙන්නේ මේ තීරණය වෙච්ච රුපියල් 20 මිල. බිත්තරයක මිල 20යි. ඒ 20ට බලපෑම් කරන්න බෑ යාට. අකර්මණ්‍යව බාර අරගෙන තමන් ළඟ තියෙන බිත්තර 100 මේ බිත්තර ප්‍රමාණය මේවා මිලියන වලින් තියෙන බිත්තර මිලියන 50යි. මෙයා බිත්තර 100යි මිලියන 50ෙන් දෙන්නේ. ඒ අනුව ඒ ටික විකුණලා දාන එක තියෙන්නේ. මොකක්ද දැන් අපෙන් අහන ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමා ඇයි මෙයාට මේ මිල ඉහළ දාන්න හෝ පහළ දාන්න බැරි? වෙළඳපොළ මිලට වඩා ඉහළ හෝ පහළ මිලක් තෝරා නොගන්නේ ඇයි? බිත්තරයක මිල වෙළඳපොලේ 20යි තමා. අපි දැකලා තියෙනවා පොලේ සමහර විට එක තැනක තියෙන මිලට වඩා අනිත් තැනේ මිල වෙනස්. නමුත් අපි කියනවා පූර්ණතරංකාරී ආයතනයක් මේ පවරාගත් මිල තමා භාණ්ඩ සපයන්න භාවිතා කරන්නේ. එයා මේ තීරණය වෙච්ච මිල ගන්නවා. ඔන්න මිල ගණුවෙක්. මිල ගන්නවා. මිල ගණුවෙක් එහෙම නැත්නම් පැවරුණු මිලක් මේ මිල පවර ගන්නවා. අරන් තමන්ගේ භාණ්ඩ ටික විකුණලා දානවා මේ මිලට. ඇයි එයා ඊට වඩා ඉහළ හෝ පහළ මිලක් තෝරා නොගන්නේ? ඒක හොඳ ප්‍රශ්නයක්. ඇයි ඉහළ මිලක් තෝරාගන්නේ නැත්තේ? මොකද වෙන්නේ? ඉහළ මිලක් තෝරාගත්ත ගමන් වෙන්නේ මෙයාගේ බිත්තර විතරක් බිත්තරේ 25යි. මොකද්ද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තමා මේකේ මිල 25 වෙච්ච ගමන් ඔබට මතකද ඒක ලක්ෂණයක්? මොකද්ද? පූර්ණ දැනුම. ඔන්න ලක්ෂණේ උඩට එනවා. හැම ගැනුම් කරුවෙක්ටම හොඳ දැනුමක් තියෙනවා. මුළු මාකට් එකේම බිත්තරේ රුපියල් 20යි බව දන්නවා. ඒක තමයි මේ උපකල්පන කරන්නේ. පූර්ණ දැනුමක් තියෙනවා හැම ගැනුම් කරුවෙක්ටම. එතකොට හැම කෙනෙක්ම දන්නවා බිත්තරේ රුපියල් 20මයි 25 වෙන්න විදියක් නැහැ. බිත්තරත් හැමෝගෙම එක වගේ කියලා දන්නවා. ඒ නිසා පූර්ණ දැනුමක් තියෙන හින්දා 25ට මිල වැඩි කරපු ගමන් ඉන්න ගැනුම් කරුවෝ ටික ඔක්කොම වෙන තැනකට යනවා. ඉතින් මිල වැඩි කරලා
පළක් නැහැ. එක ගැනුම්කරුවෙක්වත් ඉන්නේ නැහැ. අනිත් හැමෝගෙම තියෙන්නේ පූර්ණ ආදේශක. ඒ නිසා පූර්ණ දැනුම තියෙනවා. අනිත් අයගේ බිත්තරත් සමජාතීයයි. මේ හේතු මත පූර්ණ දැනුම සමජාතීය. තව සැපයුම් කරුවෝ ගොඩාක් ඉන්නවා, ආයතන ගොඩක් තියෙනවා. මේ හේතු මත මිල වැඩි කරපු ගමන් යන්න යනවා අනිත් සැපයුම් කරුවෙක් ළඟට. හොඳයි. ඉතින් ගොඩක් අය කරන්නේ ඕක නෙමෙයි, මිල අඩු කරනවා. මිල අඩු කරලා ගැනුම් කරුවෝ ඔක්කොම ටික තමන් ළඟට ගෙන්න ගන්නවා. මොකද දැන් ප්‍රශ්නේ. මෙයා හිතනවා මම බිත්තරේ හෙට උදේ ගිහලා 15ට විකුණන්න ඕනේ. එහෙම හිතුවොත් මොකක්ද තියෙන ප්‍රශ්නේ? ඉතින් 15ට වික්කොත් එහෙනම් ගැනුම්කරු ඔක්කොම දැනුමක් තියෙනවා නම්, ඔක්කොම දැනුමක් තියෙනවා නම් මෙයාගේ මිල අඩුයි කියලා දන්නවනම් මෙයාගෙන් ගනී ඔක්කොම. මොකද ප්‍රශ්නේ? ප්‍රශ්නේ තියෙන්නේ 20 යටතෙත් 100ම විකුණ ගන්න පුළුවන්. 20 යටතෙත් බිත්තර 100 විකුණ ගන්න පුළුවන්. ඉතින් 15ට බිත්තර 100 වික්කහම මොකද වෙන්නේ? ලාභ නැති වෙනවා, ලාභ අඩු වෙනවා. ඉතින් තමන්ගේ බිත්තර 100ම 20 යටතෙත් විකුණ ගන්න පුළුවන්කම තියෙනවා නම් 15ට බිත්තර 100 විකුණලා පළක් නැහැ. ඒ නිසා මේ මිලේම රැඳෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. 25ට වික්ක ගමන් ගැනුම් කරුවෝ ටික නැති වෙනවා. 15ට වික්ක ගමන් ලාභ නැති වෙලා යනවා. ඒ නිසා 20 ගානේ භාණ්ඩ අලෙවි කරනවා. ඒක තමයි හේතුව. මම හිතනවා ඒක පැහැදිලි උත්තරයක් මේ මාකින් ස්කීම් එකේ උත්තරයක් මේකේ තියෙනවා. ඒක හොඳට කියවා ගද්දී ඔබට මේක තේරෙයි. පූර්ණ තරංකාරී කර්මාන්තයක සිටින ආයතන මිල ගනුව. මිල ගනුවෙක් ලෙස හඳුන්වන්නේ වෙළඳපොළ මිල කෙරෙහි බලපෑමක් කරන්න බෑ. පවත්නා මිලම අය කරනවා. පූර්ණ තරංකාරී ආයතනයක් මිල ගනුවෙක් වෙන බලපාන ප්‍රධානම හේතුව අතිශයින් කුඩා ප්‍රමාණයක් තමයි නිපදවන්නේ. ඉතින් එයාට මිල බලපෑම් කරන්න බෑ. ඒ වගේම පූර්ණ දැනුමක් තියෙනවා. පූර්ණ තොරතුරු තිබීම. ඒ වගේම සමජාතීය බවත් කියන්න පුළුවන්. මේ තත්ත්වය තුළ කිසියම් ආයතනයක් පවත්නා වෙළඳපොළ මිලට වඩා වැඩි මිලක් අය කරන්න කටයුතු කරනු ලැබුවොත් වෙන්නේ කිසිදු ගැනුම් කරුවෙක් මේකෙන් මිලට ගන්නෑ. ඒ සමාන භාණ්ඩ අනිත් අය ළඟ තියෙනවා. වැඩක් නැහැ. ඒක මනාව දන්නවා. මීට වඩා මිල අඩු කරොත් මොකද වෙන්නේ? ඔහුට විශාල ගැනුම් කරුවන් පිරිසක් හිමි කරගන්න පුළුවන් වෙයි. හැබැයි ලාභ වැඩි කරගන්න බෑ. මක් නිසාදයක් ඔහුගේ මුළු නිමැවුම දැනටත් පවතින මිල යටතේම විකුණා ගන්න පුළුවන්කම තියෙන නිසා. මොකද ඉතින් අඩු මිලකට විකුණන්නේ. ඒ නිසා ඔහු කරන්නේ මිල වෙනස් කරන්නේ මිල ගණුවෙක් විදියට මේ මිල යටතේම කටයුතු කිරීමක් කරනවා. වැඩි කරත් ප්‍රතිඵලය වැඩක් නැහැ, අඩු කරත් ප්‍රතිඵලය වැඩක් නැහැ. ඒක හොඳ ප්‍රශ්නයක්. පූර්ණ තරංකාරී නිෂ්පාදන ආයතනය මුහුණ දෙනුවේ කවර ස්වරූපයක ඉල්ලුම් වක්‍රයකටද හේතු පැහැදිලි කරන්න. ඉතින් ඒකත් අපි දැන් ඇත්තටම කතා කරපු එකක්. හොඳට මතක තියාගන්න මේ ඉල්ලුම් වක්‍ර ගැන කියද්දී ආයතනයක් ගැන කියන්නේ. ආයතනයක් ගැන කියන්නේ. අනිත් එක මේ අහන්නේ ඉල්ලුම් වක්‍රයක් ගැන. ඒවා හොඳට මතක තියාගන්න ඕනේ ඔබ. මේ ප්‍රශ්නේ පොඩි වගේ පෙවුනට ඔබට ගණ්ඩ තොරතුරු දෙකක් තියෙනවා. ආයතනයක් මුණ දෙන්නේ කවර ස්වරූපයක ඉල්ලුම් වක්‍රයකටද? දැන් මෙතනම අපි කතා කරානේ තීරණය වෙච්ච මිල බිත්තරයක 20යි. ඒතර 20 යටතේ එයාට මේ භාණ්ඩ විකුණනව ඇරෙන්න ඊට එහා මිලක් නියම කරලා පළක් වෙන්නේ නැහැ. එනිසා මේ තීරණය වෙච්ච මිලට මේ භාණ්ඩ විකුණනවා. දැන් මෙතන මේකට අපි කියන නම තමා මේ වක්‍රයට අපි කියන නම තමා මේක ගොඩක් දරුවන්ට තියෙන ගැටලුවක් තමා මේ වක්‍රයේ ඉල්ලුම් වක්‍රයක්ද සැපයුම් වක්‍රයක්ද කියන එක. ඇයි තමන්ට පුළුවන් කිව්වා තීරණය වෙච්ච 20 මිල යටතේ 20 මිල යටතේ තමන්ගේ බිත්තර 100ම විකුණලා දාන්න. ඒත් මෙයා බිත්තර සැපයුම් කරුවෙක් ඉන්න මේක සැපයුම් වක්‍රේ නෙවෙයිද කියලා අහනවා. හොඳට මතක තියාගන්න මම මේ කියන එක. මේකට කියන්නේ පූර්ණ තරංකාරී ආයතනයක් මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය කියලා.
ඒක හොඳට ඔලුවට ගන්න. දැන් නිතරම මේ මුහුණ දෙන කියලා වචනේ ආවොත් ඔබ හිතන්න ඕනේ ඔබට ඉස්සරහින් ඉන්න කෙනාටනේ ඔබ මුහුණ දෙන්නේ. එහෙනම් දැන් මම තමා මේ දැන් උගන්වන්නේ මම තමයි සැපයුම් කර්මයේ ආයතනේ. ඔබ තමයි ඉගෙන ගන්න. එහෙනම් මම මුහුණ දෙන්නේ ඔබේ ඉල්ලුමට. ඔබ මුහුණ දෙන්නේ මගේ සැපයුමට. ඒ වගේ පූර්ණතරංකාරී ආයතනයක් ගත්තොත් ඒ ආයතනයේ මුහුණ දෙන්නේ මෙන්න මේ ගැනුම් කරුවන්ගේ ඉල්ලුමට. හේතුව ගැනුම් කරුව ඔබෙන් බිත්තර 50ක් 20ක් කිල්ලුවත් බිත්තර 50ක් කිල්ලුවත් බිත්තර 100ක් කිල්ලුවත් ඔබට දෙන්න පුළුවන් වෙන්නේ මේ මිලට. එන ගැනුම් කරුවෝ තමා අපෙන් බඩු ඉල්ලන්නේ. අපි මුහුණ දෙන්නේ ගැනුම් කරුවන්ගේ ඉල්ලුමට. එයා අපෙන් බිත්තර 20ක් කිල්ලුවත් 50ක් කිල්ලුවත් 100ක් ඉල්ලුවත් අපට දෙන්න වෙන්නේ 20ට. ඒතර පූර්ණතරංකාරී ආයතනික සැපයුම් වක්‍රයක් නැද්ද? සැපයුමක් තියෙනවා. අපි ඒක ඉදිරියේදී කතා කිරීමක් කරනවා. ඒක පිරිවැය වක්‍ර හරහා. ඒ නිසා ඔබ මතක තියාගන්න ඕනේ මේ තියෙන්නේ පූර්ණතරංකාරී ආයතනයක කියලා අපි නොකිය නිතරම කියන්න ආයතනයක් මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය කියලා. ආයතනයක් මුහුණ දෙන්නේ මේ වගේ ඉල්ලුම් වක්‍රයකට. ඉතින් ආයතනයක් ඇත්තටම බිත්තර ඉල්ලන්නේ නැහැ නේ ආයතනේ සපේනවනේ. නමුත් එයා ඒ නිසා තමයි අපි කිව්වේ මුහුණ දෙන්නේ මේ වගේ ඉල්ලුම්ට මිනිස්සු මෙයාගෙන් 20ක් කිල්ලුවත් 50ක් කිල්ලුවත් 100ක් කිල්ලුවත් 20 ගානේ දෙනම ඇරෙන්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා අපිට නැහැ. ඒ නිසා පූර්ණතරංකාරී ආයතනයක් මුහුණ දෙන්නේ මේ වගේ ඉල්ලුම් වක්‍ර. මේකේ ස්වභාවය අපි ගොඩක් පිට කියනවා මේක මේ සිරස් හෝ මිල අක්ෂයෙන් පටන් ගන්න තිරස් අක්ෂයට සමාන්තර රේඛාවක්. මිල අක්ෂයෙන් පටන් ගන්න තිරස් අක්ෂයට සමාන්තර රේඛාවක් මේක. මේකේ ප්‍රමාණය වෙනස් වුණා කියලා මිල කෙරෙහි බලපෑමක් වෙන්නේ නැහැ. මේකේ ඉල්ලුම් නම්‍යතාව ඔබ දන්නවා පූර්ණ නම්‍යයි. එහෙම නැත්නම් හැමතැනම අනන්තයක් තමයි මේකේ නම්‍යතාව වෙන්නේ. පූර්ණ නම්‍ය ඉල්ලුම් වක්‍රයක්. ඉතින් ඔය ටික කිව්වනම් මම හිතනවා හොඳටම ප්‍රමාණවත්. ඒක ලියා ගන්න ඕනේ ඔබ. පූර්ණතරංකාරී නිෂ්පාදන ආයතනයක් මුහුණ දෙන ඉල්ලුම් වක්‍රය ගැන අහන්නේ ප්‍රමාණ අක්ෂයට සමාන්තර ඉල්ලුම් වක්‍රයකට මුහුණ දෙනවා. එනම් පූර්ණතරංකාරී ආයතනයක ඉල්ලුම් වක්‍රයේ මිල නම්‍යතාව අපරිමිතයි. පූර්ණතරංකාරී නිෂ්පාදන ආයතනයක් ප්‍රමාණ අක්ෂයට සමාන්තර ඉල්ලුම් වක්‍රයකට පූර්ණාම්‍ය මුහුණ දෙයි. එනම් පූර්ණතරංකාරී නිෂ්පාදන ආයතනයක ඉල්ලුම් වක්‍රයේ මිල නම්‍යතාව අපරිමිත වේ. එන අනන්තයක්.